ආයිබෝන් හැමෝටම අද අලුත් වීඩියෝ එකක් පරිගණකයේ පණ ගැනීම සම්බන්ධයෙන් තමයි අද වීඩියෝ එකේදී කතා වෙන්නේ. ඉතින් කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් අලුතෙන් අපිත් එක්ක එකතු වෙන කෙනෙක් මම පොඩි දෙයක් කියන්නම් එයා වෙනුවෙන්. මොකද එයා මේ දෙයට අලුත් නිසා අපි මෙතනදී මේ වීඩියෝ මාලාවෙන් සහ අපේ Facebook පිටුවෙන් අපි කතා වෙන්නේ පරිගණක තාක්ෂණය පිළිබඳ මූලික දැනුම ගැන තමයි ප්‍රධාන වශයෙන් කතා වෙන්නේ. ඉතින් මං ඒ පිළිබඳ වීඩියෝස් කලින් කරලා තිනවා. මොකද්ද මේකේ අරමුණ සහ අපි පරිගණක ඉතිහාසයේ ඉඳන් පරිගණක දෘඩාංග සහ මෘදුකාංග ඇතුළු සියලුම දේවල් කතා කරලා තිනවා මේ වෙද්දී. ඉතින් මේක මැද වීඩියෝ එකක්. ඉතින් කවුරු හරි අලුත් කෙනෙක් ඉන්නා නම් මේ වීඩියෝස් උත් අපේ page එකේ අප්ලෝඩ් කරලා තිනවා. ඒ ටිකත් බලලම මෙතනට එන්න. ඉතින් අපි යන් අද පාඩමට. අද තියෙන අපිට පරිගණකයේ පණ ගැන්වීම කියන යටතේ කතා කරන්න. ඉතින් මම මේක පළවෙනි කොටස කියලා කඩලා දෙන්නේ. පරිගණකයේ පණ ගැන්වීම යටතේ අපි කොටස් දෙකකට කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් කොටස් දෙකකට කඩලා තියෙන වීඩියෝ එක ඇත්තටම දික් වෙන නිසා. මොකද අද අපි කතා කරන පාර්ට් එකේ තියෙන්නේ කම්පියුටර් බේසිකලි අපිට ඔන් කරගන්න ඕන කරන දේවල් මොනවාද අපි සකසා ගන්න ඕන දේවල් සහ කොහොමද ඒ දේවල් තෝරාගන්නේ කියන එක ගැන. ඉතින් දෙවෙනි වීඩියෝ එකේදී මම කතා කරන්නේ කියන්නේ මේකෙම දෙවෙනි කොටසේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි කම්පියුටර් OS එකක් සිලෙක්ට් කරනවා. කියන්නේ මෙහෙයුම් මෘදුකාංගයක් සිලෙක්ට් කරාට පස්සේ ඒක කොහොමද ඉන්ස්ටෝල් කරන්නේ කම්පියුටරේට කියන පාර්ට් එක තමයි ඊළඟ කොටසෙන් කතා කරන්නේ. ඒක ඉතින් මේ වගේ ප්‍රසන්ටේෂන් බේස් වීඩියෝ එකක් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. මොකද එහෙම කරන්න අමාරුයි. හරි අද ඉතින් අපි පරිගණකයේ පණ ගැනීම යටතේ අපි බලමු මොනවාද සාමාන්‍යයෙන් කම්පියුටර් එකක් ඔන් කරන්න කලින් බලන්න ඕන දේවල්. අපි ගොඩක් අයට මිස් වෙන තැනක්. හැබැයි අපි දැන් මෙහෙම හිතන්නකො මම මේ දේ දාන්න හේතුව සමහරලාට දකින්න කෙනෙක් හිතනවා මේ මොනවද මේ දාලා තියෙන්නේ මේ බේසික් දේවල් ඕක කවුද දන්නේ නැත්තේ කියලා. හැබැයි මේ දේවල් බලන්න නැතුවත් ඔයාලට ඔන් කරගෙන වැඩ කරගෙන කරන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ ඒක. හැබැයි මේ දේවල් හරියටම තිබ්බොත් අර ඔයාට කම්පියුටර් එක පාවිච්චි කරන්න ඕන කාලේ අපි අර කියන්නේ අපි ඕනම දෙයක් අර පරිස්සමෙන් පාවිච්චි කරොත් වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කියලා. මොකද සමහර කෙනෙක් ඉන්න පුළුවන් රුපියල් 40000 50000 සමහරට ලක්ෂයක් දෙකක් තුනක් පහක් විතර දීලා කිසිම ප්‍රශ්න නැතුව කම්පියුටර් එකක් ගන්න පුළුවන් කෙනෙක්. ඒ කෙනාට මේ දේවල් ඇත්තටම වැඩක් වෙන්නේ නැහැ. කියන්නේ එයාට කම්පියුටර් එක කොහොම පාවිච්චි වුණත් එකයි මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් අලුත් එකක් ගන්න පුළුවන්, නැත්නම් කැලේ ටික මාරු කරන්න පුළුවන්. හැබැයි රුපියල් 20 30000ක් හොයාගන්න අමාරු කට්ටියත් ඉන්නවා ඇත්තටම මේ දවස්වල. ඉතින් එහෙම කෙනෙක්ට ඒක ලොකු වටින දෙයක් පොඩි කම්පියුටරයක් වුණා. ඉතින් ඒ වගේ කෙනෙක්ට උදව් වෙන්න කියලා තමයි එයාගේ තව ටිකක් කල්පවත්ව ගන්න. එයා හිතනවා නම් මේක අවුරුද්දයි මට පාවිච්චි කරන්න පුළුවන් කියලා. අවුරුදු දෙකක්වත් පාවිච්චි කරන්න පුළුවන් වෙයි මේ කියන දේවල් හරියටම බලලා ඔයා වැඩ කරනවා. සමහරවිට අවුරුදු 5ක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකයි මම මේ දෙක කියන්නේ. නැත්තම් කවුරු හරි හිතයි මේ මොනවද මේ කියලා තියෙන්නේ මේවා දන්නවනේ ඕන මිනිස්සෙක් කියලා. අර දන්න උනාට අපිට සමහර දේවල් ඒ අවස්ථාවන් වලදී මතක් වෙන්නේ නැහැ. අන්න ඒකයි මොකද මටත් මේ වගේ වැරදීම් වෙලා තියෙනවා. ඉතින් අපි බලමු මොනවද කියලා. ඉතින් මුලින්ම මම කියන්නම් කම්පියුටර් එක දැන් අපි කලින් කතා කරලා තියෙනවා හાર્ඩ්වෙයාර් කොහොමද හයි කරගන්නේ සහ හાર્ඩ්වෙයාර් කොටස් මොනවාද කියන එක ගැන කතා කරලා තියෙනවා. දැන් අපි කම්පියුටර් එක ඇත්තටම මේ අවස්ථාවේදී අපි කම්පියුටර් එක හයි කරලා මේස උඩ තියෙනවා. අපේ ඩෙස්ක්ටොප් එක තියෙනවා, අපේ CPU එකේ තියෙනවා, එතකොට mouse keyboard ඔය ආකාරයේ දේවල් ටික තියෙනවා. ඉතින් අපි ඔන් කරන්න කලින් අපි බලන්න ඕනේ දැන් ඔයා හිතන්න ඔයා එවෙලෙම ඔන් කරනවා නම් සාමාන්‍ය එතකොට මේ වගේ දේවල් ගොඩක් වෙලාවට බැලෙන්න ඕනේ නැහැ. දැන් මොකද අපි උදාහරණයකට ගත්තොත් දැන් මම මෙතන ජලය සා වෙනත් දේවල් ඇතුළු වී තිබෙද සොයා බැලීම කියන එක අපි කම්පියුටර් එක හයි කරන වෙලේ එතන වතුර තියෙන විදිහක් නැහැ ගොඩක් වෙලාවට. ඉතින් ඒක අර අවස්ථානුරූපීව තමයි යෙදෙන්නේ. ඉතින් මම අර කොයිකටත් කියලා ඇතුල් කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් කම්පියුටර් එකක් ඔන් කරද්දී ඒක ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එක මම කලින් සඳහන් කරලා තියෙනවානේ. එතකොට ඔයගොල්ලෝ දන්නවනේ ඉලෙක්ට්‍රොනික දේවල් වලට වතුර ගියොත් මොකද වෙන්නේ කියලා. ෂෝට් වෙන්න පුළුවන්.
ඉතින් ඒක නිසා අනිවාර්යෙන් වතුර සහ වෙනත් සත්තු ඔය විශේෂයෙන්ම හූනෝ ඒ වගේ පොඩි පොඩි සත්තු රිංගනවා ඇතුළට. ඉතින් ඒවා ටිකක් ඒවා පිළිබඳව සැලකිලිමත් වෙන්න. විශේෂයෙන් ඔය පිටිපස්සේ අර අපේ IO shield එකට යටින් තියෙන පොඩි කවුළු ටික. IO shield එක කියන්නේ ඔයගොල්ලෝ කම්පියුටර් එකේ පිටිපස්සේ තියෙනවා අපේ mouse එක ගහන්න. එතකොට USB port, display port එක ඒ ඔක්කොම ටික ගහන්න තියෙන plate එකක් තියෙනවා. අනේ ඒකෙම පල්ලෙහා අපිට තියෙනවා ඕනම් expansion slot. ඒ කියන්නේ ඔයාලගේ VG card, එතකොට තව sound card ඒ වගේ high කරගන්න slot ටික තියෙන තැන. එතන සමහර වෙලාවට ඔයගොල්ලෝ නොසැලකිලිමත්කමින් හෝ නැත්තම් ඕගොල්ලෝ නොදැන හෝ ඒ කෑලි වැටලා තියෙන්නත් පුළුවන්. එහෙම වුණොත් ඒ තැන් වලින් සත්තු එහෙම ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගේ තැන් ගැන සැලකිලිමත් වෙන්න අනිවාර්යයි. මොකද නැත්තම් අපරාධ ෂෝට් වුණොත් කම්පියුටර් එක. ඊට පස්සේ කේබල් නිවැරදිව සම්බන්ධ වෙලා තියෙනවද කියලා බලන්න කියන්නේ දැන් අපි ඩිස්ප්ලේ පෝට් එකක් ගත්තොත් ඒ කියන්නේ කම්පියුටර් එකකින් එන මොනිටර් එකෙන් එන කේබල් එක ගත්තොත් ඒක හරියටම අපේ ඔන්බෝඩ් VG එකට හරිය නැත්නම් සෙපරේට් VG එකට ඩිස්ප්ලේ පෝට් එකට අර නිල් පාට කේබල් එක හැමෝම කිව්වොත් එහෙම දන්නවා. ඒක හරියට හයි වෙලා තින්නේ නැත්නම් ඩිස්ප්ලේ එකට හරියට එන්නේ නැහැ. ඊට පස්සේ අපි හිතන්නේ මේක කම්පියුටර් මොකක් හරි කැඩිලා කියලා අපි ඩක් ගාලා උස්සන් යනවා කම්පියුටර් කඩේකට. ඉතින් අර ඊට කලින් අර මේ දේවල් බැලුවා නම් ප්‍රශ්න අඩු වෙනවා. ඒ කියන්නේ අපිට එච්චර දුර යන්න ඕනේ නැහැ. ඒකයි මම මේ කේබල් චෙක් කරන කියන එකෙන් අදහස් කරන්නේ. ඊට පස්සේ PSU එකේ විදුලි දර්ශකයේ නිවැරදිව තිබීදයි සලකා බැලීම. මගේ සිංහල මෙතනදී 100%ක්ම හරි නෑ. මම අර ඔයගොල්ලන්ට අර සඳහන් කරන්න මේක ප්‍රසන්ටේෂන් එකේ දාන්න ඕන නිසා. මෙතන PSU එක කියලා මම සඳහන් කරලා තියෙන power supply unit එක. ඔයගොල්ලෝ දන්නවා power supply එක. ඉතින් එතනදී මේ විදුලි දර්ශකය කියන්නේ ඔයගොල්ලෝ මගේ කලින් වීඩියෝ වල බලන්න අර අපි හાર્ඩ්වෙයාර් ගැන කතා කරපු එකේදී මම කියලා දෙනවා අර පොඩි ස්විච් එකක් තියෙනවා එහාට මෙහාට දාන්න පුළුවන් පරණ power supply වල අලුත් ඒවා මේ එන්නේ නැහැ ඒක. ඒක තියෙනවා 115යි 230 කියලා. රතු පාට පොඩි ස්විච් එකක් එහාට මෙහාට කරන්න. අපේ ප්ලග් එක වදින තරමයි තියෙන්නේ. ඉතින් හදිසියට ඔක 115 වලට දාලා ඔයා අපේ ලංකාවේ තියෙන කරන්ට් එක ප්ලග් එකට ගහලා ඔන් කරොත් එහෙම අනිවාර්යෙන් power supply එක පිච්චිලා යනවා. මේ මොකද ඒ වෝල්ටේජ් එක වෙනස් වෙනදා. ඉතින් ඒක අනිවාර්යෙන් බලන්න නැත්නම් අනිවාර්යෙන් power supply එක පිච්චෙනවා. අපි ගොඩක් හිතන්නේ නැති දේවල් මේවා. මම ඒකයි කියන්නේ. මොකද මගේ අද්දකේ මම මේ දේ ලබලා දිනවා. මම ඒක ඔයගොල්ලන්ට ඒ දේ කියන්නේ. ඉතින් ඊට පස්සේ ඩිම් ලයිට් දැන් කරන්ට් එක මොකක් හරිම ප්‍රශ්නයක් තියෙනවා නම් ගෙදර හෝ වේවා ඔබේ ප්‍රදේශයේ හෝ වේවා කම්පියුටර් එක යූස් කරන්න යන්න එපා. පවර් මේ ඔයාට UPS එකක් තියෙනවා නම් එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. UPS එකක් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති අල්ට්‍රා පවර් සප්ලයි කියලා තියෙනවා පොඩි පෙට්ටියක් වගේ එකක්. ඒක බැටරියක් වගේ වැඩ කරන්නේ. අර කරන්ට් ගියාම එකපාරට ඔෆ් වෙන්නේ නැති. ඔෆිස් වල වැඩ කරන කට්ටිය නම් දන්නවා ඇති. අනිවාර්යෙන් කරන්ට් එක ගිය වෙලාවට ඒක ටීක් ගග සද්දයක් දීලා සාමාන්‍ය විනාඩි 20ක් විතර ඒක කැපැසිටි ගන්න තීරණය වෙනවා. විනාඩි 20කින් විතර ඔෆ් වෙනවා. ඒ වෙලාව ඇතුළත අපිට කම්පියුටර් එක ඔෆ් කරගන්න පුළුවන්. දැන් සමහර වෙලාවට ගෙවල් වල අපිට මේ දේ නැති වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට නෑ. ඇත්තම කතාව කියන්නේ. ඉතින් ඒක නිසා ඒ වගේ කරන්ට් එක පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් ගෙදර හෝ ප්‍රශ්නයක් වේවා කම්පියුටර් එක ඔන් නොකරනවා නම් හොඳයි. මොකද කරන්ට් එක යන්න දැන් ඔයගොල්ලෝ UPS එක පාවිච්චි කරන්නේ නැත්නම් අනිවාර්යෙන් මේන් කරන්ට් එක ඩිස්කනෙක්ට් වෙච්ච ගමන් හරි කරන්ට් එක ඩ්‍රොප් වෙච්ච ගමන් අනිවාර්යෙන් කම්පියුටර් එක ඔෆ් වෙනවා. ඔෆ් වෙච්ච ගමන් එයා නිකන් කෙලින්ම නිකන් අර වැඩ කරන මිනිස්සෙක්ගේ හાર્ට් එක පාර නත් වෙලා මරනවා වගේ වැඩක් තමයි වෙන්නේ. අර එකපාරට හිමීට ඒ දේ නතර වෙන්නේ එකපාරට ඩොක් ගාලා නවතිනවා. අර අපි ෂට් ඩවුන් කරනවා වගේ ප්‍රොසෙස් එකක් වෙන්නේ නැහනේ. ඒතකොට අර හાર્ඩ් ඩිස්ක් එකට ප්‍රශ්න ඇති වෙනවා. ඔය වගේ ගොඩක් ප්‍රශ්න ඕක දිගටම වෙන්න ගියොත් ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඒක නිසා මේ දේවල් එතකොට ඒ අර කම්පියුටර් එකේ ඩියුරබිලිටි එක අඩු වෙනවා. ඒ කියන්නේ අර අපේ තියාගන්න පුළුවන් කල්පවත්වා ගැනීම අඩු වෙනවා. ඉතින් ඒකයි මේ දේවල් පොඩ්ඩක් බලන්න කියලා මම කියන්නේ. මේ සමහර කෙනෙක් නම් hina වෙයි මේ මොනවද කියලා. ඉතින් ඒ වුණාට සමහර විට වැදගත් වෙයි සමහර කෙනෙක්ට. ඉතින් පරිගණකයේ අපි දැන් කතා කරේ කම්පියුටර් එක ඔන් කරන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ ඔන් කරාට පස්සේ බලන්න. ඒ කියන්නේ ජස්ට් ඒ කියන්නේ ඔන් කරා විතරයි. තාම අපි මම මේ කතා කරන්නේ Windows දාපු නැති කම්පියුටර් එකක් ගැන. Windows දැම්මත් මේ මෙතඩ් එකම යනවා. අර එහාට ඔන් වෙවි යනවා. අපි මෙතන කතා කරන්නේ Windows දාන්න කලින්. මොකද ඊළඟ මම කියවන අර
දෙවෙනි කොටසේ Windows install කරලා ඒ කියන්නේ මෙහි මුදුකාංගයක් install කරලා ඒ වැඩ ටික කරනවා කියන්නේ. ඉතින් ඒක නිසා on කරාට පස්සේ බලන්න ඕනේ හිටියට monitor එකේ ස්විච් එක on වෙලා. ඒ කියන්නේ monitor එක on වෙලා. අපි හිතන්නේ නැහැ මේ දේවල්. හැබැයි ප්‍රැක්ටිකලි ගත්තාම එක්ක monitor එක off වෙලා. ඒ කියන්නේ monitor එකේ ඔයගොල්ලෝ තියෙන buttons. monitor එකෙන් buttons තියෙනවා. brightness අඩු වැඩි කරන්න, on off කරන්න. සමහරවිට අපි මේ monitor එකේ button එක off කරගෙන අපි කියනවා computer එක on වෙලා සද්දෙත් ඇහෙනවා. හැබැයි monitor එකෙන් අපිට පේන්නේ නැහැ. ඇත්තම කතාව කිව්වොත් monitor එකේ ස්විච් එක off කරලා. ඕක දැන් මම මේ කියනවට hina යන්න පුළුවන් සමහර කෙනෙක්ට. හැබැයි ඕක ප්‍රැක්ටිකලි වෙන්න පුළුවන් අපිට තියෙන බිසි ලයිෆ් එකත් එක්ක අපිට තියෙන හදිස්සියත් එක්ක ඕක වෙන්න පුළුවන්. සමහර කෙනෙක් ඇත්තටම නොදන්නව වෙන්නත් පුළුවන්. ඒක hina වෙන්න කාරණේකුත් නෙමෙයි. ඉතින් ගොඩක් මොනිටර්ස් වල පොඩි ලයිට් එකක් බ්ලින්ක් වෙනවා සාමාන්‍යයෙන් ඔන් කරාම. ඉතින් ඒක නැත්තම් අනිවාර්යෙන් ඒක ඔන් කරන්න. කම්පියුටර් එකෙන් ඩිස්ප්ලේ එකට එන්නේ නැත්තම් අඩුම තරමේ මොනිටර් එක වැටෙනම් no display හරි මොකක් හරි එහෙම මැසේජ් එකක් හරි අනිවාර්යෙන් වැටෙනවා. ඒ වැටෙන්නෙත් නැහැ කියන්නේ එක්ක මොනිටර් එක ඔන් කරලා නැහැ. එහෙම නැත්තම් මොනිටර් එකට පවර් එක එන්නෙත් නැහැ. අන්න ඒකයි ප්‍රශ්නේ. නැත්නම් කම්පියුටර් එකේ ප්‍රශ්නයක් කියලා කෙලින්ම කියන්න බෑ. මොකද ගොඩක් කට්ටිය ටක් ගාලා උස්සගෙන යනවා කම්පියුටර් ෂොප් එකකට මේකේ මොනිටර් එකට එන්නේ මාරු ප්‍රශ්නයක් කියලා. ඉතින් එතන ගහලා මොනිටර් ඔන් කරාම ඔන් වෙනවා. දැන් ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ ස්විච් එක ඔන් කරලා නැහැ. ඒකයි ප්‍රශ්නේ. ඊට පස්සේ බීප් සද්ද හෝ වෙනස් සද්ද එනවද කියන එක බලන්න ඕන. බීප් සද්ද කියන්නේ අපිට ඔය කම්පියුටර් එක ඔන් කරාම එනවා සවුන්ඩ්ස්. ඒ කියන්නේ බීප් සවුන්ඩ්ස් කියලා කියන්නේ කම්පියුටර් එක ඇතුලේ තියෙන පොඩි ස්පීකර් එකක්. ඒකෙන් තමයි බීප් සවුන්ඩ්ස් එන්නේ. බීප් සද්ද වලින් මම දැන් මේ බේසික් කතා කරන නිසා බීප් සවුන්ඩ්ස් වලින් අඳුර ගන්න ක්‍රම තියෙනවා. ඒ කියන්නේ මම මෙහෙම උදාහරණයකට මෙහෙම කියනවා පොඩි බීප් සද්ද 3ක් විතර එනවා. බීප් 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 ගගත් දිගට යනවා. ඒ කියන්නේ ඔයාගේ RAM ස්ලොට් එකේ හරි RAM එකේ හරි ප්‍රශ්නයක් තියෙනවා. කම්පියුටර් එක ඔන් කරලා සාමාන්‍යයෙන් ඔන් වෙද්දි එයා post කියලා method එකක් තියෙනවා. ඒ method එකට එයා තමන්ගේ සිස්ටම් එක චෙක් කරගන්නවා. හරි මට මේක ඔන් වෙන්න මේ ටික හරිද කියලා. ඒ කියන්නේ මගේ RAM එක එතකොට ඒ තියෙන CPU එක ඒ ටික එයා චෙක් කරගන්නවා. ඒ ටික චෙක් කරද්දී යාට error එකක් ආව වුණොත් එයා ඒක ඩිටෙක්ට් කරන්නේ. එයාට අපිට කතා කරලා කියන්න බෑනේ. ඒ error codes තමයි මේ beep sound වලින් දෙන්නේ. එතකොට ඔයාට beep sound එකක් එක beep sound එකක් ඇවිල්ලා ඔන්න එන්න ගන්නවා. ඒක ගැන නෙමෙයි මම කතා කරන්නේ. ඉතින් එහාට beep sound දෙකක් තුනක් ඇවිල්ලා කම්පියුටර් එක ඔන්න එන්නේ නැත්තම්. එතකොට එතන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අනිවාර්යෙන් ඒ IT දන්න කෙනෙක්ට හෝ කම්පියුටර් ෂොප් එකේ කෙනෙක්ට හෝ ඒක පෙන්වන්න ඕනේ අනිවාර්යෙන්. ඊට පස්සේ පරිගණකේ නිවැරදිව පනගන්නේ Windows 30ට එනකම් බලා සිටීම. ඔතනද කියන්නේ Windows දැන් ඔයා හිතන්නකෝ ඉන්ස්ටෝල් කරලම තියෙන කම්පියුටර් එකක් කියලා අපි මෙතනදී. සමහර කට්ටිය තියෙන හදිස්සියට අපෝ මේක ඔන්නේ නැහැ. මොකද මේ ඔෆිස් වල විශේෂයෙන්ම වෙන දෙයක්. මේ පරණ මැෂින් මේවා ඔන්නේ නැහැ. මේවා වැඩ කරන්න බෑ කියලා අර එන්න කලින් එක එක කීස් ඔබනවා, එක එක දේවල් කරනවා, තට්ටු දානවා. මේ ඇත්ත දේවල් මේ වෙන දේවල්. ඉතින් ඒව කරාට වැඩක් නැහැ. මොකද එයා ඔන් වෙන process එක එයා ඔන් වෙන්නම ඕනේ. ඔයාට ස්පීඩ් කරන්න නම් ඔයාට පුළුවන් SSD එකක් ගහන්න, M.2 එකක් ගහන්න, processor එක වැඩි කරන්න. ඒ වගේ වැඩ කරන්න පුළුවන්. ඒ හැරෙන්න එයාට මේවා කරා කියලා ගැහුවා කියලාවත් මේ මොනිටර් එකට තට්ටු කරා කියලාවත් කීබෝඩ් එකේ කීස් එපුවා කියලාවත් ඒක වෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ තව ටිකක් OS එක crash වෙන එක. කියන්නේ තමන්ගේ සිස්ටම් Windows වල ප්‍රශ්න ඇති වෙන එක තමයි තව දුරටත් වෙන්නේ. මොකද මේවා කියන්නේ මේවා කරාම මේවා අහිතකර ප්‍රතිඵලත් තමන්ටම තමයි භුක්ති විඳින්නේ. දැන් මම මේ දකුණු පැත්තේ දාලා තින්නේ Windows 10 වල ඉන්ටර්ෆේස් එක. මෙන්න මේ තැනට එනකන් ඉන්න ඕනේ. මෙතනට ආවට පස්සේ ආයි ස්ටේබල්. ඔන් වෙලත් එකපාරට මේ ඔන් වෙච්ච ගමන් කට්ටිය දඩබඩස් ගාලා ලොකු software open කරගෙන වැඩ කරන්න එපා. චුට්ටක් එයාට දෙන්න ස්ටේබල්. ඇත්තටම අපි නිකන් ඇඳෙන්න නැගිට කියලා හිතන්නකෝ. මම මේ උදාහරණයකට කියන්නේ අපි උදේ නිදාගෙන රෑ නිදාගෙන උදේ ඇඳෙන්න නැගිට ගමන් අපි එකපාරට දඩස් ගාලා නැගිටලා දුවලා ගිහින් අරක මේක කරලා ඔක්කොම ටික කරනවද නෑනේ. අපි චුට්ටක් හිමීර නැගිටලා ඕන කෙනෙක් වුණත් එහෙමනේ. හතිස්සිම අවස්ථාවක් ඇරෙන්නේ. මොකද එහෙම තමයි අපි වුණත් අර ගානට මේ ඒ සිස්ටම් එකට එන්න ඕන. ඒ වගේ තමයි කම්පියුටර්ස්. වෙනස යට කතා කරන්න කියන්න බෑ. අපි දෙන අපි ක්‍රියා කරන විදිහට එයා වැඩ කරනවා. හැබැයි ඒකේ ප්‍රතිඵලය විඳින්න ඉන්නේ අපිට. ඒක.
ඊට පස්සේ අපි කතා කරමු BIOS ගැන. BIOS තමයි කම්පියුටර් එක ඔන් කරාම අපිට මුලින්ම අර මම කිව්ව පෝස්ට් කියන අවස්ථාවට එනවා. ඒ කියන්නේ පෝස්ට් එකේදී එයා කරගන්නේ එයාගේ සිස්ටම් එකේ මම අර කිව්වා වගේ එයා චෙක් කරගන්නවා. ඕගොල්ලන්ට පෙන්නේ කම්පැනි ඔයාලට කම්පැනි එකක නමක් වැටලා ඔයා හිතනවා මර්කරි කියන කම්පැනි එකෙන් කියන මදර්බෝඩ් ගන්න කම්පැනි එකේ නම වැටලා එතන සිස්ටම් එක ලෝඩ් වෙනවා. මෙන්න මේ OS BIOS version එක මෙහෙම තියෙනවා. ඔයාට එතන වැටෙනවා F2 මෙන්න මේ මං දකුණු පැත්ත පෙන්නන්නේ F2 ඔබන්න ඔයා BIOS වලට යන්න. මෙන්න මේ වැටලා තියෙන පෝස්ට් එකේදී මෙයා චෙක් කරගෙන තියෙනවා. ওই ඩිස්ක් එක මෙයා ඩිටෙක්ට් කරගෙන තියෙනවා. ওই ඩිස්ක් එක කියන්නේ hard drive එක. ඒ ටික එයා ඩිටෙක්ට් කරගෙන යනවා. ඉතින් ඔයාට F2 එක ඔබලා BIOS ඇතුළට යන්න පුළුවන්. BIOS ඇතුළට ගියාට පස්සේ BIOS කියන්නේ basic input and output system. එන කම්පියුටරේ තියෙන බේසික්ම ආදාන සහ ප්‍රතිදාන සිස්ටම් එක තමයි මෙතන තියෙන්නේ. ක්‍රමවේදය. ඉතින් මේක ඕනම කම්පියුටරයක් තුල තියෙනවා. ඕනම බේසික් කම්පියුටරයක් තුල තියෙනවා. මොකද මේක ඉන්නේ මදර්බෝඩ් එකේමයි. මේක නැත්තම් ඔයාලට කම්පියුටරේ ඉස්සරහට Windows දාන්නවා. ඒ කිසිම වැඩක් ඔයාලට කරගන්න බෑ. මොකද අපේ මේ කතා කරන මොහොතේදී මේකේ Windows නැහැනේ. දාලා නැහැ. මම මේ දාලා නැති මැෂින් එකක් ගැන කතා කරන්නේ. හැබැයි Windows දැම්ම කියලා මේක නැති වෙන්නේ නැහැ. මෙතනට යන්න පුළුවන්. ඉතින් ඒක අනිවාර්යෙන් තියෙන එක දින මදර්බෝඩ් එකේ BIOS වල තියෙන්නේ. BIOS වල වෙනම chipset එකක් තියෙනවා. ඒකේ තමයි තියෙන්නේ. ඉතින් එච්චර දුරට අපි යන්න ඕනේ නැහැ. මේ BIOS වලින් කෙරෙන්නේ ඔයාට පුළුවන් මේකේ hardware. ඒ කියන්නේ දැන් ඔයා හිතන්න ඔයා 4GB RAM එකක් තියෙන එක. 4GB RAM use කරනවා. RAM slot වල 4GB ගහලා තියෙනවා. දැන් 4GB ගහලා තිබ්බම ඔයා ඇත්තටම දන්නේ මෙතන 4GB අරගෙනද 2GB අරගෙනද එකක් ගන්න නැද්ද? මොකද්ද ප්‍රශ්නේ කියලා. එතකොට ඔයාලට මුලින්ම මෙතනින් බලා ගන්න ඔයාගේ සිස්ටම් එකේ තියෙන ෆීචර්ස් ටික. ඒ කියන්නේ hardware වල performance එක. 4GB තියෙනවද? RAM එක කොහොමද? processor එක මොකක්ද? ඒ ටික ඔයාලට මෙතනින් ඔක්කොම බලාගන්න. ඊට පස්සේ මෙතනින් වෙන ප්‍රධානම දෙයක් තමයි ආයි අර මම මේ සඳහන් කරලා තියෙන්නේ මූලික ක්‍රියාවලිය සැකසීම කියලා. අර date එක, time එක, password ඔය වගේ basic ටිකක් හදන්න පුළුවන්. ඒ වගේම boot sequence එක. boot sequence එක කියන්නේ ඔයගොල්ලෝ මෙතනදී ඔයගොල්ලන්ට පුළුවන් මේ boot වෙන පිළිවෙල හදන්න. ඒ කියන්නේ කම්පියුටර් එකක boot වෙන ක්‍රම තියෙනවා. ඒ කියන්නේ ඔයාලට පුළුවන් hard disk එකෙන් boot කරන්න. එහෙම නැත්නම් DVD ROM එකට DVD එකක් දාලා ඒකෙන් boot කරන්න. pen drive වලින් boot කරන්න. network එක through boot කරන්න. ඒ වගේ options තියෙනවා. ඒ boot sequence එක හදලා ඒ කියන්නේ පිළිවෙල. දැන් ඔයා DVD එකකින් මුලින්ම Windows install කරනවා නම් ඔයා boot sequence එකේ මුලටම දෙන්න ඕනේ DVD writer එක තමයි select කරන්න. DVD ROM එක හෝ writer එක. එතකොට එයා මුලින්ම boot කරන්නේ DVD එකේ. ඊට පස්සේ තමයි අපිට DVD එකෙන් boot වෙන නිසා තමයි OS එක install කරන්න පුළුවන්. හදිස්සියව DVD එක second third වලට දාලා first එකට hard එක දාලා already OS එකක් තිබ්බොත්, ඒ කියන්නේ Windows දැනට දාලා නම් තියෙන්නේ, එයා අර CD DVD එකෙන් මේ boot වෙන්නේ නැහැ. එයා Windows වලින් boot වෙලා machine එක නිකම්ම on වෙනවා. ඔයාලට Windows ගහන්න බෑ. අන්න ඒ ටික තමයි මෙතනදී ප්‍රධාන වශයෙන් ඉන්නේ BIOS වලදී. BIOS ඊට පස්සේ මේ මූලික ආකාර දෙකක් කියලා මම දාලා තිනවා. මේ BIOS කියලා old version එක කියලා. ඇත්තටම මෙහෙම old version කියලා එකක් නැහැ. අර මම හඳුන්වන්න ලේසිය දැම්මේ UEFI Unified Extensible Firmware Interface. ඒ කියන්නේ ඔය පල්ලෙහා තියෙන නිල් පාට ඉන්ටර්ෆේස් එක ගොඩක් අයට හුරු ඇති. මොකද පරණ කම්පියුටර්ස් ගොඩක් පරණ කම්පියුටර්ස් මදර්බෝඩ්ස් තියෙන කම්පියුටර්ස් නෙමෙයි මදර්බෝඩ්ස් තියෙන කම්පියුටර්ස් වල ඔන්න ඔය ඉන්ටර්ෆේස් එකට තමයි අපි F2 හරි එක කම්පැනි මැනුෆැක්චර් අනුව වෙනස් වෙනවා. ඔබන්න ඕන කී එක F2ම කියලා එකක් නැහැ. ඒ කී එක අනුව ඔය පරණ එක තමයි ඉන්ටර්ෆේස් එක තමයි එන්නේ. හැබැයි දැන් එන ඒවායේ අර graphical interface එකක් තියෙනවා. ඔය එහා පැත්තේ තියෙන Asus කියලා 6යි ගාන වෙලාව වැටලා තියෙන්නේ. ඒක දැන් ඕන කෙනෙක්ට දැක්කහම එතන mouse එකකින් උනත් ගිහිල්ලා වැඩ කරලා අර ලස්සන ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට ඕන කෙනෙක්ට වැඩ කරන්න පුළුවන්. හැබැයි මේ නිල් පාට දින ඉන්ටර්ෆේස් එකේ කීබෝඩ් එක විතරයි සපෝට් කරන්නේ. ඔයාලට ටිකක් අර ඒක ටිකක් ඇඩ්වාන්ස්. අරක අර දැන් ලේසි කරලා තියෙනවා. ඔයාලට ඕවර්ක්ලොකින් කරනවා නම් ඒ පැත්ත උනත් හරිම ලේසි. ලේසි විදිහට mouse එකෙන් කියලා නිකන් software එක වැඩ කරනවා වගේ වැඩ කරන්න තියෙනවා. ඉතින් ඕක තමයි BIOS ගැන බේසික් කතා කරන්න තියෙන්නේ අපිට. තව මොනවා හරි දැනගන්න තියෙනවා නම් ඔයගොල්ලෝ මට මැසේජ් කරන්න. ඒ වගේම මගේ අඩුපාඩු මොනවා හරි දිනන ඒවත් කියන්න.
මොකද එහෙම වෙන්න පුළුවන්. මම කලින් වීඩියෝ වලත් ඒ ගැන සඳහන් කරලා තියෙනවා මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒ දේවල් අපි හදාගෙන ඉස්සරහට යමු කියලා. ඉතින් ඊට පස්සේ ගමු පද්ධති මුදිකාංගය තෝරා ගැනීම. ඒ කියන්නේ කම්පියුටර් OS එකක් කොහොමද අපි තෝරගන්නේ? මේක ඇත්තටම තමන්ගේ අවශ්‍යතාවය මත පදනම් වෙනවා. ඒ කියන්නේ අවශ්‍යතාවය කියන්නේ OS ගත්තොත් මම කලින් කතා කරලා තියෙනවා. ඇත්තටම කලින් වීඩියෝ එකේදී මුදුකාංග ගැන මෙහි මුදුකාංග ගැන වෙනම මම කතා කරලා තිනවා දීර්ඝ වශයෙන්. ඉතින් ඒ කියන්නේ දැන් Linux කියලා තියෙනවා ප්‍රධාන වශයෙන් Linux තියෙනවා ආයි Windows තියෙනවා ආයි Android තියෙනවා ඔය වගේ Mac OS තියෙනවා ඔය වගේ ප්‍රධාන OS වර්ග කීපයක් තියෙනවා මෙහෙයුම් වර්ග ලෝකේ පුරා. ඉතින් ඒක තම තමන්ගේ අවශ්‍යතාවය මත තමයි ඒක තීරණය වෙන්නේ. තමන්ට මොකක්ද අවශ්‍ය වෙන්නේ කියලා. වැඩිපුරම අපි භාවිතා කරන්නේ ඇත්තටම කිව්වොත් Windows. ඕනම කෙනෙක් දන්නවා. Office වල වුණත් තමන්ගේ ගෙදර මැෂින් එකේ වුණත් අපි Linux දාගෙන ඒවා user friendly interfaces නෙමෙයි කියන්නේ. අර අපිට තියෙන අපිට නිකන් ක්ලික් කරලා එහෙම වැඩ කරන්න පුළුවන් ලස්සන ඉන්ටර්ෆේස් තියෙන අය නෙමෙයි. ඒවා ටිකක් ඇඩ්වාන්ස් මට්ටමේ කෝඩින් ලෙවල් වලට යන දේවල්. ඉතින් ඒ දේවල් අපි ඇත්තටම පාවිච්චි කරන්නේ නැහැ. අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ Windows නැත්තම් Apple තියෙනවා නම් Mac OS කියන එක. ඉතින් ඒකෙනුත් ලංකාවේ තියෙන 90%ක් මං හිතන විදිහට කම්පියුටර්ස් වල තියෙන Windows XP හෝ වේවා 7 හෝ වේවා 10 වේවා මොකක් හරි තියෙනවා උතන. ඊට පස්සේ ඕකෙන් අපි තෝරගන්න ඕන 64 bit ද අපිට නැත්තම් 32 bit ද අපේ කම්පියුටර් එකට සපෝට් කරන්න කියලා. ඔතනදී ඔන්න ඕක තෝරාගනිද්දී අපිට 64 bit එකක් ගන්න පුළුවන් 32 bit එකක් ගන්න පුළුවන්. හැබැයි ඔතන තියෙන වෙනස මම සරලව කියන්න 32 bit එකක් තියෙන OS එකක් ඔයා දැම්මොත් ඒ කියන්නේ 32 bit තියෙන OS එකක් ඔයාට ඇත්තටම සපෝට් කරන්නේ 4GB RAM තියෙනවා නම් විතරයි. කියන්නේ ඔයා හිතන්නකෝ 4GB වලින් ඔයා හිතන්න ඔයා දානවා 64 bit එකක් 4GB RAM වලට. ඇත්තට මේක තේරුම්න්නේ. ඒ කියන්නේ ඔයාට 4GB වලින් එහාට යූස් කරන්න බෑ 32 bit එකක්. තියෙනවා. මේ ඔයාගේ RAM එක. ඔයා එතකොට 64GB OS එකක් ඔයා යූස් කරොත් ඔයාට පුළුවන් 4GB නෙමෙයි 16GB නෙමෙයි 64GB නෙමෙයි ඉතින් එහාට ඕන තියෙයි. ඒ කියන්නේ දෙකේ 64 වෙනි බලය දක්වා තියෙන ඕනම RAM capacity එකක් ඔයාට යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ 32 bit දාන්න පුළුවන් ඔයාට 16GB හරි 32GB හරි තියෙන RAM තියෙන කම්පියුටර් එකකට. හැබැයි ඔයාට අර ඒක දැම්මට වැඩක් නෑ. අතන මේකේ ප්‍රයෝජන ගන්න බෑ. මොකද එයා සපෝට් කරන්නේ 4GB RAM එකක් වෙනකම් විතරයි. සරලව මම මේ කියන්නේ සරලව කියන්නේ ඕකේ ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. මම මේ ඔයගොල්ලන්ට සරලව කතා කරන හින්දා 4GB RAM තියෙන 4GB සහ 4GB වලට අඩු ඒවට අපි සාමාන්‍යයෙන් 32 bit OS එක තමයි දාන්නේ. 64 bit එක දානවා ඊට වඩා වැඩි RAM capacity එකක් තියෙන කම්පියුටර්ස් වලට. ඊට පස්සේ දැන් මෙතනදී අපි ඊළඟට කතා කරොත් මේ Windows file මේ වාගේ රූප සටහන තියෙන Windows genuine CD එකක්. ඉතින් ISO file විදිහට තමයි මේවා ලැබෙන්නේ. ISO file කියන්නේ file type එකක්, installation file type එකක්. ඉතින් ISO file වල ISO file මේ විදිහට Windows CD වලට DVD වලට write කරලා අපිට වෙළඳ පොලෙන් ලබා ගන්නත් පුළුවන්. නැත්නම් ගොඩක් කට්ටිය නම් කරන්නේ ඇත්තම කතාව කිව්වොත් මේවා ටොරන්ට් වලින් හරි කොහෙන් හරි ඩවුන්ලෝඩ් කරලා ක්‍රැක් එකක් එක්ක දෙනවා. ඉතින් ක්‍රැක් එකක් එක්ක පාවිච්චි කරන එක ප්‍රශ්නයක් නෙවෙයි ලංකාවේ. ඉතින් අපේ ඇත්තම ආර්ථික මට්ටමත් එක්ක ජෙනුයින් කී එකක් හැමෝටම ගන්න බෑ. ඉතින් හැබැයි ප්‍රශ්න එන්න පුළුවන් වෛරස් ඇටැක්ස් ඒ වගේම වෙන ඉෂුස් එන්නත් පුළුවන්. ඉතින් ඒක තමන් මත ඩිපෙන්ඩ් වෙන දෙයක්. තමන් මොකද්ද කරන්න කියන එක. හැබැයි Linux වගේ දෙයක් ගත්තොත් ඒක නම් totally free. ඒ කියන්නේ free හම්බෙන operating system එකක් open source එකක්. මම ඒකත් කලින් පාඩමේදී කතා කරලා තියෙනවා. මේ ඔයගොල්ලන්ට 32 bit එකයි 64 bit එකයි ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් මට පොඩ්ඩක් කියන්න. මම ඒක personally එයාට කියන්න. මම අර සරලව කිව්වේ 4GB හෝ 4GB වලට අඩු නම් 32 bit OS එක use කරන්න.
4GB හෝ 4GB වලින් එහා තියෙන ඔය RAM capacity තියෙන කම්පියුටර්ස් වලට 64GB OS එකක් යූස් කරන්න. දැන් මේ ගත්තොත් ඕගොල්ලන්ට වෙන මම මේ 64GB bit මේ 64 bit කියලා කියන්නේ මේ ඔය පේන්නේ ඕගොල්ලන්ට රූප සටහනේ දිනවා මේ CD එකේම ගහලා 64 bit කියලා. දැන් හැබැයි ගොඩක් කෙනෙක් කම්පියුටර්ස් වල ඇත්තටම කිව්වොත් RAM එක 4GB හෝ 4GB වලට වඩා වැඩි. ඉතින් එතකොට ගොඩක් වෙලාවට 64 bit තමයි පාවිච්චි කරන්නේ. ඕක ගොඩක් වෙලාවට ඕගොල්ලෝ අත්දකිනවා ඔයා හිතනවා 32 bit තියෙන එකක OS එක තියෙන කම්පියුටර් එකකට ඔයා ගිහලා 64 bit software එකක් install කරනවා. ඔයා දන්නේ නැහැ මේක 64ද 32ද ඔයා කතාවක් දන්නේ නැහැ. හැබැයි එයා ඔයාට error message එකක් දෙනවා. මේකේ OS එක 32 bit තියෙනවා. ඔයාට 64 bit මේ software එක install කරන්න බෑ. ඔයා මේකේ 32 bit version එක download කරන්න. ඔයගොල්ලෝ සමහරලාට ඉන්ටර්නෙට් එකේ ගිහලා මොකක් හරි software එකක් download කරන්න ගියා. ඒකේ versions දෙකක් පෙන්නනවා. ඒ පෙන්නන්නේ අපේ main OS එක 32 bit නම් එයාට 64 bit එකක් දාන්න බෑ. හැබැයි 64 bit OS එකකට 32 bit softwares දාන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා මේ ඒක අර බේසික් දැනගන්න දෙයකට කිව්වේ මම මේ ඊට පස්සේ අපි මම මෙන්න මෙතන පද්ධති මුදුකාංග කියන්නේ මොනවද කියලා මම කලින් කතා කරපු එකේ කොටසකුත් පොඩි කොටසක් දැම්මා. ඉතින් මම ඒක පැහැදිලි කරන්නේ නැහැ. ඔයගොල්ලෝ මේ පොඩ්ඩක් ඒක බලන්න මේ ඒ වීඩියෝ එකේ තිබ්බ කෑල්ලක්ම මෙතනට දැම්මා මේ අර පද්ධති මුදුකාංගයක් කියන්නේ මොකද්ද? ඒකින් වෙන කාර්යයන් මොකද්ද සහ ප්‍රධාන පද්ධති මුදුකාංගයන් මේ වර්ග මොනවද කියන එක. ඉතින් ওই ටික තමයි අපිට බේසික් මේ පළවෙනි කොටසෙන් කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි ඊළඟට කතා කරමු දෙවෙනි කොටස මම කිව්වා වගේම කම්පියුටර් එක කොහොමද අපි OS එක දාගන්නේ කියලා. දැන් අපි ඇත්තටම OS එකක් සිලෙක්ට් කරන්න දන්නවා. Windows කොහොමද මේ ගැන ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න දෙන්න දෙපා. වැරදි තැන් තියෙනවා නම් ඕගොල්ලොන්ට සැක තැන් තියෙනවා නම් අනිවාර්යෙන් මැසේජ් කරලා අහන්න. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මගෙත් වැරදි තියෙනවා නම් මං හදාගෙන යන්නම්. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් page එකට like කරලා තියාගන්න. වීඩියෝ එකක් දැම්මාම ඔයගොල්ලන්ට බලන්න. එහෙනම් ඉතින් හැමෝටම සුබ දවසක්.